ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 27ක් තියෙනවා. ගරු මූලාසනීන මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම පළාත් සභා මැතිවරණය සඳහා අවශ්‍ය වන සීමානීර්ණ වාර්තාව ඉදිරිපත් කරලා ඒ පිළිබඳ විවාදයක් පවත්වීමේදී කරුණු කීපයක් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මීට කලින් කතා කරපු මන්ත්‍රීවරයා විටින් විට අපේ පක්ෂය සඳහන් කරමින් විවිධ චෝදනා එල්ල කරා. මම හිතන්නේ යම් කෙනෙක්ගේ ඔළුවේ හැදෙන මනස්ගාත වලට උත්තර දෙන්න අපි මෙදිලා නැහැ. අපි මේ රටේ ජනතාවට සහතිකයක් දෙනවා. මීට පෙරත් මේ රටේ මැතිවරණ කල් දාලා ගොඩාක් මහතුරු පූස් පැටව් වගේ හැංගිලා ඉන්න කාලෙකත් ඒ මැතිවරණ ලබා ගැනීම වෙනුවෙන් සටන් කරපු දේශපාලන ව්‍යාපාරය. ඒ නිසා මහජනයාගේ ඡන්දායිතය වෙනුවෙන් ඔය කටින් බතල හිටවන මහතුරු වගේ නෙවෙයි මේ මාතෘ භූමියත් මේ මහ ජනතාවත් එක්ක ඒකාබද්ධ වී සටන් කරලද දේශපාලන ව්‍යාපාරයක් අපි. ඒ වගේම බල්ලා කවුද නකුට කවුද කියලා හොඳටම අපිට තේරෙනවා. ඒ නිසා මේ මහත්තයා ඔහේ මාධ්‍ය සාකච්ඡාවත් එක්ක ඔහේ කරුණු කියන අරනකොට වෙන කිසිවක් කළ හැකි මහත්මෙක් නෙවෙයි. එතුමාගේ කතා ඒ තරම් අපි සැලකිලිට භාජනය කළ යුතු නැහැ. නැවතත් ඇවිල්ලා මොන හරි කියන්න පුළුවන්. මගේ අපේ ප්‍රශ්නේ තිබෙන්නේ එතන නෙවෙයි. මේ ආණ්ඩුව ඉතා පැහැදිලිවම පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටිනවා. මම දැක්ක ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් කරන මහතුරු ඉදිරිපත් කරන කරුණු තමයි മന്ത്രിවරු ආණ්ඩුවට ඡන්දේ කල් තැබීම සඳහා අදහසක් නැහැ කිය. ඔව් අදහසක් ඕන වෙන්නේ മന്ത്രിතුමනි ඒක ක්‍රියාත්මක නොවී තිබෙන තත්වයක් ඇතුළේ. හැබැයි දැන් ඡන්දේ කල් තැබීම නිශ්චිත වශයෙන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. නියමිත පරිදි මැතිවරණ නොපවත්වමින් මේ ආණ්ඩුව කල් ගත කරමින් තිබෙනවා. එහිදී මේ ආණ්ඩුව ආර්ථික වශයෙන් අතිශය අසාර්ථක භාවයට පත්වෙච්ච ආණ්ඩුව බවට පත් වී තිබෙනවා. මෑත කාලයේ ගෙනෙන ලද බදු පනත් තරහා ජනතාවට විශාල පීඩාවකට ලක් කොට තිබෙනවා. සාමාන්‍ය ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ඉහළ නැන්වීම සඳහා හෝ ඔවුන්ගේ ජීවනෝපාය පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයක් ආර්ථිකය ඇති කොට තිබෙනවා. නීතිය සහ විධානයේ ආධිපත්‍ය කඩාවැටීම පිළිබඳ මා නොවේ. කැබිනට් අමාත්‍ය සරත් පොන්සේකා මැතිතුමාම නීතිය සහ විධානයේ ආධිපත්‍ය කඩාවැටීමේ ගති ලක්ෂණ මේ පාර්ලිමේන්තුවම එළිදරව් කරාම අදම. ඒ වගේම වංචාව දූෂණය සහ නාස්තිය පිළිබඳව බරපතල චෝදනාවන් එල්ල වෙච්ච පාලනයක් තමයි වර්තමාන පාලනය. ඒ චෝදනාවන්ගේ ප්‍රබලම චෝදනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාට එල්ල වී තිබෙනවා. ඒ වගේම රටේ ජාතික සම්පත්, රටේ ස්වභාවික සම්පත්, රාජ්‍ය වෙළඳපොළ, රාජ්‍ය සේවාවන් මුළුමනින්ම විදේශගත රාජ්‍යයන්ට පැවරීම සඳහා අවශ්‍ය වන අනපනත් නීති රෙගුලාසි සම්මත කරමින් තිබෙන පාලනය. එනිසා මේ පාලනය අසාර්ථකත්වයේ හිනි පෙතට ගමන් කරමින් තිබෙනවා. ඉතින් අසාර්ථකත්වයේ හිනි පෙතට ගමන් කරන පාලනයක අවසන් අභිප්‍රාය තමයි ජනතාවට මුහුණ නොදී පලා යාම. එනිසා මේ ආණ්ඩුවේ අභිප්‍රාය බවට පත් වී තිබෙන්නේ ජනතාවට මුහුණ නොදී පලා යාමේ ක්‍රියාදාමයකට දැන් මේ ආණ්ඩුව අවතීර්ණ වී තිබෙනවා. එනිසා තමයි මේ පළාත් සභා මැතිවරණේ කල් දැමීම සඳහා නිශ්චිත වශයෙන් සැලසුමක ඉන්නවා. ගරු මන්ත්‍රීතුමනි, මෙම පළාත් සභා මැතිවරණ පනත සම්මත කිරීම සඳහා අපි සහයදීපු දේශපාලන පක්ෂය. එය කෙනෙකුට රතු පාවඩ වෙන්න පුළුවන්. කෙනෙකුට මලගෙවල් වල හැවෙන අඳෝනාවන් වෙන්න පුළුවන්. ඒ අයගේ අපිට ඒ තරම් සැලකිලිට භාජනය කරන්නේ නැහැ. නමුත් අපේ රටේ ඡන්ද ක්‍රමය පිළිබඳ ජනතාවගේ විරෝධයක් තිබුණා. ඒ විරෝධය විශේෂම කොට්ටාසර മന്ത്രിවරේ මනාප ඡන්ද ක්‍රම ඉවත් විය යුතුයි. ඒ වගේම කාන්තාවන්ගේ නියෝජනය. ඒ පිළිබඳ යම් සාධනීය ගති ලක්ෂණ ඇතුළත් කරලා තමයි මේ පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ පනත ඉදිරිපත් කරන්නේ. අපි දේශපාලන පක්ෂයක් හැටියට ඒ පනතට ඡන්දේ පාවිච්චි කරා පමණක් නෙවෙයි, ඒ පනතේ අඩංගුන් පිළිබඳව අපි විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරය. මනාප ඡන්ද ක්‍රම ඉවත් විය යුතුයිද? කොට්ටාසර මන්ත්‍රීවරයෙක් ලැබිය යුතු, කාන්තා නියෝජනය වර්ධනය විය යුතු ඡන්ද ක්‍රමයක් අපේට රට අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදනයට අපි සහාය ලබා දී තිබෙනවා. ඒ වගේම අපි ගරු මන්ත්‍රීතුමනි කිසිසේත්ම අපේ රටේ දේශපාලන සංස්කෘතිය ඇති වී තිබෙන මහා කඩාවැටීම සහ පිරිහීම ඡන්ද ක්‍රම වලින් විසඳන්න පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒකත් අපි විශ්වාස කරන්නේ. අපි දන්නවා පහුගිය කාලේ පහුගිය පළාත් පාලන මැතිවරණේ ජයග්‍රහණය කරපු අයගේ දැන් ඇසිරීම විසින් පෙන්눔 කරමින් තිබෙන කුමක්ද? ඔවුන් මිලදී ගන්නා වාහන ප්‍රමාණය, ඔවුන් බලපත්‍ර
ඔවුන් ඒ නාගරික ජනතාවට බලපත්‍ර ගාස්තු වැඩි කිරීමේ ප්‍රවණතාවය, ඒ වගේම ඔවුන්ගේ බලය උපයෝග කරගෙන තිබෙන ප්‍රවණතාවය, ගස් කපන්න, කසිපු පෙරන්න, මහජනක දේපල නාස්ති කරන්න උපයෝග කොට කර තිබෙනවා. ඒක ඡන්දක්‍රමයේ විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒක විසඳන්න තිබෙන දේශපාලන සංස්කෘතිය. අද දේශපාලන ලාභදායී ව්‍යාපාරයක් බවට පත් වී තිබෙනවා. මේ පාර්ලිමේන්තු නියෝජනය කරන බහුතරයක් දේශපාලනයට ඒමට පෙර ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් ඉතාමත් පහළ අඩියට කණ්ඩායම්. හැබැයි ਉਹ දේශපාලනට ඇවිල්ලා ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් යම් බලයන් අත්පත් කරගත්තු කණ්ඩායමක්. ඒ නිසා දේශපාලනේ ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙන තැනක මැතිවරණ ක්‍රම වලින් පමණක් විසඳුම් සෙවිය හැකි කියලා අපි විශ්වාස කරන්නේ. ඒ සඳහා වෙන අරගලයක් අපිට තිබෙනවා. මේ ව්‍යාපාරයක් බවට පත් වී තිබෙන දේශපාලනේ මහජන සේවයක් බවට පත් කිරීමේ අරගලයක් අපට වෙනම තිබෙනවා. හැබැයි අද අපිට තිබෙන්නේ මොකක්ද? මේ තිබෙන ඡන්ද ක්‍රමයේ ඇතුලේ යම් සාධනීය ගති ලක්ෂණ ඇතුළත් කරගන්න පුළුවන්. ඒ සාධනීය ගති ලක්ෂණ මත තමයි මේ පළාත් සභා ඡන්ද ක්‍රමය සම්මත කරලා තිබෙන්නේ. ඒ පන සම්මත කරනකොටම සීමා නිර්ණය වාර්තාවට නිශ්චිත කාලයක් ලබා දෙන්න. ඒ සීමා නිර්ණය වාර්තාව ඉදිරිපත් වූ වහම මැතිවරණයකට යන්න පුළුවන් ඉඩකඩ අවස්ථාව නිර්මාණය කරගනිමු. දැන් මේ සීමා නිර්ණය වාර්තාව ලබා දුන්නේ මාර්තු මාසේ 8 වෙනිදා. අප්‍රේල් මාසේ 8 වෙනිදාට පෙර මේ පාර්ලිමේන්තු විවාදයට පත් කරා නම් අප්‍රේල් මාසේ 9 වෙනිදා පළාත් සභා මැතිවරණ කැඳවීමේ අයිතිය තිබුණා. මේ පාර්ලිමේන්තුවේ මාර්තු මාසේ 20 අප්‍රේල් මාස 7 වෙනි දින මේ සීමා නිර්ණය වාර්තාව සාකච්ඡා කිරීම සඳහා දින යොදාගෙන තිබුණා. අග්‍රාමාත්‍යවරයාගේ ඍජු මැදිහත් වීම මත ඒ දින කල් දැබුවා. ඔහු පණිවිඩය විපක්ෂ ናයක රැස්වීම වලට. එවල මාර්තු මාසේ 20ත් අප්‍රේල් මාසේ 7 වෙනිදා සීමා නිර්ණය වාර්තාව මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාට බඳුන් කිරීමට තිබෙන ඉඩකඩ ඇවුරුවා. ඇවුරුවේ කුමක් වෙනුවෙන්ද? අගමැතිවරයාට නිශ්චිත වශයෙන් වුවමනාව තිබෙනවා මේ මැතිවරණ නොපවත්වා කල් දමන්න. ඊළඟ එසේ එදා සීමා නිර්ණය වාර්තාව පරාද වුණා නම් එදා සීමා නිර්ණය වාර්තාව පරාද වුණා නම් අප්‍රේල් 8 ඉඳන් මාස දෙකක් ඇතුළත ජුනි මාසයේ 8 වෙනකොට සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ජනාධිපතිවරයා හරහා ගැසට් නිවේදන ගැසට් කිරීමට හැකියාව තිබුණා. එහෙම තිබුණා ජුනි මාසයේ 9 වෙනිදා ඡන්ද ප්‍රකාශයටපත් වෙනවා. ඒක තමුන්නාන්සේලා අප්‍රේල් මාසයේ 9 වෙනිදා ඡන්ද ප්‍රකාශයටපත් වෙන තැන ඉඩකඩ ඇවුරුවා මේ විවාදේ පාර්ලිමේන්තුවට ගේන්නේ නැතුව. විවාදේ පාර්ලිමේන්තුවට ගේන්නේ නැතුව නැවත ජුනි මාසයේ 9 වෙනිදා මැතිවරණ පවත්වන්න තැන ඉඩකඩ ඇවුරුවා. අද මේ සීමා නිර්ණය වාර්තාව මේ පාර්ලිමේන්තුව සම්මත කරොත් මැතිවරණ කොමසාරිස්වරයාට හෙට බලය ලැබෙනවා මැතිවරණ පවත්වන්න. හැබැයි අද හැමදෙනාම ඡන්ද කෑ ගහන, ඡන්ද ඉල්ලන, ඡන්ද වෙනුවෙන් කෑමර දෙන හැමදෙනාම අද සැදී පැහැදී සිටින කුමක් වෙනුවෙන්ද? මේ සීමා නිර්ණය වාර්තාව පරාද කරන්න. මේ සීමා නිර්ණය වාර්තාව අද සම්මත වෙනවා. හෙට මැතිවරණ කොමසමට බලයක් ලැබෙනවා මැතිවරණ පවත්වන්න. එහෙම වුණොත් නොවැම්බර් මාසයේ කොට මැතිවරණ පවත්වනවා. හැබැයි අද ආණ්ඩුවත් ඒ වගේම මේ පැත්ත කණ්ඩායම දිනස් ගුණවර්ධන මන්ත්‍රීතුමා කතා කරපු විදිහට ඉතාමත් හොඳ සහ එකඟතාවයකට අවිත් තිබෙනවා. මේ සීමා නිර්ණය වාර්තාව පරාද කරනවා. පරාද කරොත් ඡන්දය අපව පල්සට එනවා. ආය අගමැතිවරයා කොමිටියක් දානවා. ඒකට මාස දෙකක් ගන්නවා. ඒ මාස දෙකෙන් පස්සේ ආය මොනව වේවිද? නැවත කල් දැමීමේ ක්‍රියාදාමයට තමයි තමුන්නාසලා හවුල් වෙන්නේ. මැතිවරණ ක්‍රමයේ අඩුපාඩුකම් අපි පිළිගන්න ඒක අපි වෙනස් කරමු. ඒ සඳහා අපි සාහිදෙන් ලෑස්ති. සීමා නිර්ණයම් වෙනස්කම් තිබෙනවනම් සීමා නිර්ණය නිශ්චිත වෙනස්කම් මැතිවරණ ප්‍රතිඵලයට කිසිසේත්ම බලපාන්නේ නැහැ. මොකද මේ මැතිවරණ ක්‍රමයේ මුළුමනින්ම පදනම් වී තිබෙන සමානුපාතික ඡන්ද ක්‍රමයටදී පළාත් පාලන ඡන්ද ක්‍රමයේදී බෝනස් මන්ත්‍රී දුරු ඉවත් වී තිබුණාට මෙම ඡන්ද ක්‍රමයේදී බෝනස් මන්ත්‍රී දුරුද ඇතුළත් වී තිබෙනවා. ඒ නිසා පැරණි සමානුපාතික මනාප ඡන්ද ක්‍රමයේ මනාප කොටස විතරක් ඉවත් වූ සමානුපාතික කොටස මුළුමනින්ම ආරක්ෂා වෙන ඡන්ද ක්‍රමයක් මේක. ඒ නිසා මේ කොට්ටාසේ කොච්චර ප්‍රමාණද? කොට්ටාසේ විකෘති වී තිබෙනවද? කොට්ටාසේ විශාලත්වය කුමක්ද? කොට්ටාසේ ජනසංයුතිය කුමක්ද කියන එක කිසිසේත්ම සැලකිලි භාජන නොවන ඒ දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ටාසයක් ලෙස ගනිමින් ඒ දිස්ත්‍රික්කේ ලබා ගන්නා ඡන්ද පදනම අනුව ඒ පක්ෂයට හිමි මන්ත්‍රී දුර සංඛ්‍යාව තීරණය වෙනවා. ඒ පළාත ජයග්‍රහණය කරනවා නම් ඒ පක්ෂයට බෝනස් මන්ත්‍රී දුර දෙකකුත් හිමි වෙනවා. ඒ නිසා පැරණි ඡන්ද ක්‍රමෙම සමානුපාතික ගත ලක්ෂණ මේ ඡන්ද ක්‍රමය ආරක්ෂා කරලා තිබෙනවා. හැබැයි වෙනස් කර තිබෙන්නේ කුමක්ද? පැරණි ඡන්ද ක්‍රමයේ තිබෙන මනාප ඡන්ද ක්‍රමය වෙනුවට മന്ത്രിවරයා තෝරාපත් කර ගැනීමේ ක්‍රමවේද වෙනස් කර තිබෙනවා. ඒකේ තව ගැටලු තිබෙනවා අපි සාකච්ඡා කරන්න ලෑස්ති. හැබැයි අපි අද මේ පාර්ලිමේන්තුවේ හැමදෙනාම සෑදී පැහැදී සිටින්නේ මේ වාර්තා පරාජයපත් කරොත් ඡන්ද නැවත කල් යනවා. මේ වාර්තාව ජයග්‍රහණය කරොත් හෙට මැතිවරණ කොමිසමට බලය ලැබෙනවා මැතිවරණ පවත්වන්න. ඒ නිසා ආණ්ඩුව අද උත්සාහ කරමින් තිබෙන්නේ සමාජයේ තමන් හමුවේ ඇති වී තිබෙන විරෝධය ගමට ගිහිල්ලා බලන්න, පොළට ගිහිල්ලා බලන්න, කඩේකට ගිහිල්ලා බලන්න, සාමාන්‍ය පුරවැසියෙක් හම්බෙලා බලන්න, විද්වතෙක් හම්බෙලා බලන්න, විශ්වවිද්‍යාල වෘත්තිවේදියෙක් හම්බෙලා බලන්න. මේ හැම දෙනාගේම බරපතල විවේචනයේ ඉතාමත් කෙටි කාලයක් ඇති වෙච්ච පාලනය බවට පත් වී තිබෙනවා. ඔවුන්ගේ පමණක් නෙවෙයි ආණ්ඩුව ඇතුලේ ඇමතිවරු අතර ගැටුම්, ජනාධිපතිවරයා අගමැතිවරයා අතර ගැටුම්, මන්ත්‍රීවරු අතර ගැටුම්, හිටපු මුදල් ඇමතිවරයා ඉන්න මුදල් ඇමතිවරයාට බයිනෝ. පොලිස් මුදල් අමාත්‍යවරයා වෙලා සංස්කෘතික අමාත්‍යවරයාට බයිනෝ. පොලිස් ඇමතිවරයා හිටපු හමුදාපති
අමාත්‍යවරයට බයිනෝ ඒ හමුද එයා තන කෙනෙකුට බයින මොකද්ද මේ වෙලා තිබෙන්නේ? නිසා රට විශාල අරාජකත්වයේ පාලනය තමුන්වහන්සේලා හදලා තියෙනවා. මේ පාලනය තමුන්වහන්සේලා පවත්වාගෙන යාම අරමුණෙන් තමයි මේ ඡන්ද කල් දමන්නේ. ඒ නිසා තමුන්වහන්සේලා මේ ඡන්ද කල් දැමීම පිළිබඳ මුළුමනින්ම වගකීමට භාජනය වෙනවා. ඒ නිසා තමුන්වහන්සේලා කිව්වට ඡන්ද කල් දැමීමේ අදහසක් නැහැ නෙවෙයි. තමුන්වහන්සේලා ඡන්ද කල් දාලා තියෙනවා. අදත් මේ උත්සාහ කරමින් තිබෙන්නේ නියමිත පරිදි මේ මැතිවරණ පැවැත්වීමට තියෙන එකට ඇවිරීම සඳහා තමයි මේ කටයුතු කරමින් තිබෙන්නේ. ඊළඟ මේ සීමා නීර වාර්තාවට ගෙන ප්‍රධාන පදනම මොකක්ද? සීමා නීරත වාර්තාව ඉදිරිපත් කරන වෙලාවේදී සීමා නීරණ කමිෂන් සභාව විසින්ම ඒ සීමා නීරණයේ තියෙන දෝෂ ඉවත් කිරීම සඳහා අවශ්‍ය වාර්තාවක් ඉදිරිපත් කරා. විශේෂයෙන්ම මුස්ලිම් දැනට පළාත් සභාවල නියෝජනය කරන සංඛ්‍යාවේ යම් ප්‍රතිශතාත්මක අඩුවක් මෙම කොට්ටාස ඇතුලේ සිදු වෙනවා. හැබැයි മന്ത്രിවරු තේරෙන්නේ කොට්ටාස වලින් පමණක් නෙවෙයි. තමුන්නාසලම දැන් මේ 50ට 50. මේක 60 70 30 අපිට ප්‍රශ්නයක් නැහැ ප්‍රතිශතේ. 80 20 වුණත් අපි එකඟයි. 80 20 වුණත් අපි එකඟයි. හැබැයි මුස්ලිම් කොංග්‍රසයේ මැදිහත් වීම තමයි 50ට 50 දැම්මේ. 50ට 50 දාපු නිසා තමයි කොට්ටාස ප්‍රමාණය අඩු වෙලා තිබෙන්නේ මුස්ලිම් අයගේ. මේක 70යි 30යි වුණා නම් කොට්ටාස ප්‍රමාණය වැඩි වෙනවා. ගරු මන්ත්‍රීතුමනි අපේ රටේ දේශපාලන හැදෙන්න ඕන කොහොමද? අපේ රටේ එක් ජන කොට්ටාසයන් පදනම් කරගත්තු දේශපාලන ව්‍යාපාර ගොඩනැගෙමින් තිබෙනවා. ඒ දේශපාලන ව්‍යාපාර අභිප්‍රාය මුස්ලිම් දේශපාලන ව්‍යාපාර මුස්ලිම් ජනතාවට සේවය කිරීම හෝ සිංහල පදනම් කර දේශපාලන ව්‍යාපාර සිංහල ජනතාවට සේවය කිරීම හෝ දෙමළ පදනම් කරගත්තු දේශපාලන දෙමළ ජනතාවට සේවය කිරීම නෙවෙයි. ඔවුන්ගේ පදනම් බවට පත් වී තිබෙන්නේ තමන්ගේ ඡන්ද මල්ල වැඩි කර ගැනීම සඳහා ජාතිවාදී වැපරීම. අද මොකද සිදු වී තිබෙන්නේ? මුස්ලිම් ජනතාව අතර ජනප්‍රියම දේශපාලනය මුස්ලිම් ජාතිවාදී බවට පත් වෙමින් තිබෙනවා. දෙමළ ජනතාව තුළ ජනප්‍රියම දේශපාලනය දෙමළ ජාතිවාදී බවට පත් වෙමින් තිබෙනවා. සිංහල ජනතාව තුළ ජනප්‍රියම දේශපාලනය සිංහල ජාතිවාදී බවට පත් වෙමින් තිබෙනවා. ඒ නිසා මේ අන්තවාදී දේශපාලනයක් තිබෙනවා. මේ අන්තවාදී දේශපාලන උවමනාව සීමා නීරණ කොමිසම සභාව ඇතුළේ නීරණ උවමනාව ඉටු කර ගැනීම සඳහා මේ අපේක්ෂාව. ඒ නිසා තමයි රවුෆ් හකීම් අමාත්‍යවරයා ඒ වගේම මනෝගණේෂ අමාත්‍යවරයා දිගින් දිගට මේ සීමා නීරණ වාර්තාවට විරුද්ධව කතා කරන නන් කවරක්වත් නෙවෙයි. තමන්ගේ ජාතිවාදී දෘෂ්ටි කෝණයෙන් මැතිවරණ ක්‍රම ඇතුළත අහුරු කරගන්න. මැතිවරණ ක්‍රම ඇතුළත ජාතිවාද ගෙනෙනව වෙනුවට අපි අපේ රටේ මැතිවරණ ක්‍රම සකස් කළ යුතු වන්නේ කුමක්ද? අපේ මැතිවරණ ක්‍රමයේ පදනම වෙන්න ඕන. ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිඹුවක්. ඒ පළාත් සභාවේද ප්‍රාදේශ සභාවේද පාර්ලිමේන්තුවේද ඇති වෙන එක. ජනතාව කැමැත්ත මොන ආකාරයකද? ඒ ආකාරයට කැමැති සාධාරණ පිළිඹුවක් ජනතා නියෝජිත ආයතන ඇති වෙන්න ඕන. හැබැයි තමුන්නාසලගේ වමනාව මොකක්ද? එවැනි සාධාරණ පිළිඹුවක් වෙනුවට තමුන්නාසලගේ නුවණ තමුන්නාසල පදනම් වී තිබෙන කැත්ත අන්තගාමී ජාතිවාදී දේශපාලනයට අවශ්‍ය නීතිමය පදනම තමයි මේ මැතිවරණ ක්‍රම වලින් ඉල්ලන්නේ. සාධාරණ දෙයක. මැතිවරණ ක්‍රම හදන්න ඕනද අපි ජාතිවාද නියෝජනය වෙන්නේ. මැතිවරණ ක්‍රම අවශ්‍යද මේ රට ජාතිවාදී දේශපාලන ප්‍රවාහයන් ශක්තිමත් කරන. අද හකීම් අමාත්‍යවරයාගේ මනෝගණේෂ අමාත්‍යවරයාගේ එකම ඉල්ලීම මොකද්ද? අන්කවරක්වත් නෙවෙයි. තමන්ගේ ජාතිවාදී පදනම් ශක්තිමත් කරගන්න මැතිවරණ ක්‍රම ඇතුලේ. මැතිවරණ ක්‍රම හදන්න ජාතිවාදී ශක්තිමත් කරගන්න නෙවෙයි. අපේ රටේ දේශපාලනක අවශ්‍ය වෙන ජාතිවාදයට එරෙහිව අපේ රටේ දේශපාලනක අවශ්‍ය වෙන ජාතික සමගිය වෙනුවෙන් හැබැයි ජාතික සමගිය වෙන දේශපාලන වෙනුවට Tamante මේ මොහොතේ ලබා ගන්න മന്ത്രിවරු සංඛ්‍යාව එහෙට මෙහෙට විකුණලා ඇමති දූර නියෝජ්‍ය අමාත්‍ය දූර තානාපතිකම් සභාපතිකම් මජර දේශපාලනට අවශ්‍ය වෙන පදනම හදා ගන්න තමයි තමුන්නාන්සලා මේ ඡන්ද ක්‍රමය ගැන විරෝධය දක්වන්නේ. ඒක එක පදනමක් කියන්නේ. මේ ඡන්ද ක්‍රමය අරන් මුස්ලිම් ජනතාවගේ නියෝජනයේ අඩුවක් පෙන්වන්න දෙමළ ජනතාවගේ නියෝජනයේ අඩුවක් පෙන්වන්න තර්කානුකූල ගණිතයට අනුව මැතිවරණ ක්‍රමයට රිංගලා පෙන්නන්න. එක් කිසිවක් කියන්න බැරුව අතාර්කිකයි තමුන්වහන්සේලා. තමුන්වහන්සේලාගේ එකම පදනම බවට පත් වී තිබෙන්නේ ජාතිවාදී දේශපාලනය නීතිය මැතිවරණ නීතිය ඇතුළත් කර ගැනීම තමයි තමුන්වහන්සේලාගේ පදනම. ඒ නිසා තමුන්වහන්සේලා නියෝජනය කරන්නේ ජාතිවාදී වමනාවන් මැතිවරණ ක්‍රමයක් ඇතුලේ ගරු මන්ත්‍රීතුමනි මැතිවරණ ක්‍රමයක් ඇතුලේ ජාතිවාදී නියෝජනයන් ඇති කිරීම සඳහා දරන ප්‍රයත්නය අපි මුලින්ම හෙලා දකිනවා. ඡන්ද ක්‍රම හැදෙන්න ඕන ජනතාවගේ කැමැත්ත සාධාරණ පිළිබිඹු කරවන්න මිසක් ඒ ජාතිවාදී මත පදනම් වෙච්ච දේශපාලන පක්ෂ තමගේ ජාතිවාදී වපුරලා මන්ත්‍රී දුර කීපයක් කරගෙන ඒ මන්ත්‍රී දුර එහෙට කිසි ප්‍රතිපත්තියක් නැතුව ඒ ආණ්ඩුවටත් විකුණනවා අනිත් ආණ්ඩුවටත් විකුණනවා ඊළඟ ආණ්ඩුවටත් විකුණනවා විකුණ දේශ ජීවත් වෙන බෝකර්ලගේ දේශපාලනය. මේ බෝකර්ලගේ දේශපාලන වෙනුවෙන් ඡන්ද ක්‍රම සකස් විය යුතු නැහැ. ඒ නිසා මුළුමනින්ම මේ ජාතිවාදී පදනම් මත පදනම්ව මේකට එරෙහිව අදහස් දැක්වීම පිළිබඳව අපි විරෝධය ප්‍රකාශ කරනවා. මේ ජාතිවාදී මත පදනම්ව නෙවෙයි මේ ඡන්ද ක්‍රම සකස් වෙන්න ඕනකම තිබෙනවා. මා දැක්ක දැන් උදේගම්මන්පිල මන්ත්‍රීවරයා කියනවා මේ සුළු පක්ෂ මේකෙන් පිනවෙනවලු. සුළු පක්ෂ පිනවෙනවා නම් හකීම් විරුද්ධ වෙන්නේ මොකටද? මනෝගණේෂ මේ දන්නේ නැති දේවල් කියන්න එපා කියලා මම මේ මන්ත්‍රීවරයාට කියන්නේ. සුළු පක්ෂ මේකෙන් පිනවෙනවා නම් මොකටද හකීම් මහත්මයා විරුද්ධ වෙන්නේ? මොකටද මනෝගණේෂ මහත්මයා විරුද්ධ වෙන්නේ? විරුද්ධ වෙන සුළු පක්ෂ පිනවෙන්නේ නැති නිසා. මතක තබා ගන්න. මේක ඡන්ද ක්‍රමයක් හැටියට ගත්තොත් අපි සාපේක්ෂ වශයෙන් ගත්තොත් අපි විශාල ඡන්ද පදනමක් වෙන දේශපාලන පක්ෂයක් නෙවෙයි. මේ ඡන්ද ක්‍රමය ඇතුළට කිදා බැලලා බැලුවොත් ඡන්ද ක්‍රමෙන් අපිට മന്ത്രിවරුන්ගේ නියෝජනයේ යම් අඩුවක් සිද්ධ වෙන එක පිළිගන්නවා.
මේක හැබැයි අපි ඒක පිළිගනිමින්මත් මේක වෙනුවෙන් පෙනහිටියේ මොකක් වෙනුවෙන්ද? අන් කවරක්වත් දිසානවේ අපේ රටේ ජාතිවාදයේ පදනම් කරගත්තු දේශපාලන අපේ රට පරාජයටපත් කරන්න ඕන. මැතිවරණ ක්‍රමය ඇතුළට ජාතිවාදී දේශපාලනයේ රිංගන ක්‍රමය අපි පරාජයටපත් කළ යුතු තිබෙනවා. ඒ නිසා පළමු කොටම ගරු මන්ත්‍රීතුමනි මේ සීමා නිර්ණ වාර්තාවේ අඩුපාඩුකම් තිබෙනවා. ඒක පිළිගන්නවා. හැබැයි ඒක සීමා නිර්ණ කමිටු සභාව ඉදිරිපත් කළා තිබෙනවා. ඒකට විකල්ප යෝජනා ඉදිරිපත් කළා තිබෙනවා. ඒ විකල්ප යෝජනා කිසිව තමුන්නාසලා සැලකිලිට භාජන කරන්නේ නැත්තේ අන් කවරක්වත් නිසා නෙවෙයි තමුන්නාසලාගේ ජාතිවාදී දේශපාලන මැතිවරණ ක්‍රමය ඇතුලේ තහවුරු කර ගැනීම අපේක්ෂාව. අද සහ පැවති හැම පාලනයක්ම මේ ජාතිවාදී දේශපාලනේ ඉතා කණ්ඩායම්වල උවමනාවට යටත් වී තිබෙනවා. මේ මැතිවරණ ක්‍රමය සම්මත කරනකොට මේ පාර්ලිමේන්තුව ආණ්ඩුව ඉදිරිපත් කරේ කුමක්ද? මම අහනවා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අගමැතිවරු උත්තර දෙන්න. අග්‍රාමාත්‍යවරු මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා උත්තර දෙන්න ඕන. නැවත තමුන්නාන්සේලා මේ ඡන්ද ක්‍රමයට විරුද්ධව හඬ නගන්නේ කුමක් නිසාද? මේ අග්‍රාමාත්‍යවරු හැම තමයි ලිබරල් දේශපාලනේ, ජාත්‍යන්තර දේශපාලනේ, කාන්තාවන්ගේ අයිතිවාසිකම්, කාන්තාවන් නියෝජනය වැඩි කරන්න ඕන කියලා 125 නියෝජනය කරන අග්‍රාමාත්‍යවරුන් පාර්ලිමේන්තුවට. අපි නෙවෙයි. ඒ 125 නියෝජනය පිළිබඳව විවස්ථා සභාවේ සාකච්ඡා වෙනකොට ඒ මුළුමනින්ම වැඩිපුරම පෙළහිටි අග්‍රාමාත්‍යවරයන්. දැන් අපි අහනවා නැවත කාන්තාවන්ගේ නියෝජනය 125 ඉවත් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරු දරන ස්ථාවරය මේ පාර්ලිමේන්තුවට කියන්නේ. දැන් මේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණ අරන් තිබෙනවා නම් පරිණත ඡන්ද ක්‍රමයට යන්න පාර්ලිමේන්තුවට කියන්න ඕන කාන්තාවන්ගේ නියෝජනයේ 125 පිළිබඳව එදා අග්‍රාමාත්‍යවරු මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරේ දේශපාලන ගුණ්ඩුව. ඔගේ ඇත්ත උවමනාව නෙවෙයි. ඔගේ ඇත්ත සාධාරණ අයිතිය නෙවෙයි. ඇත්ත කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ යෝජනාවක් නෙවෙයි. දැන් නැවත තමුන්නාන්සලා යෝජනා කරන්නේ කාන්තාවන්ගේ 125 නියෝජනය ඉවත් කිරීම සඳහා තමයි තමුන්නාන්සලා මේ පාර්ලිමේන්තුව උපයෝග කරගන්න උත්සාහ කරන්නේ. 1. 2. මනාප ඡන්ද ක්‍රමය. ගරු මන්ත්‍රීතුමනි මනාප ඡන්ද ක්‍රමය පිළිබඳව අපිට කවදාවත් ප්‍රශ්නයක් වෙච්ච නැති එකක්. අපි පක්ෂය ඇතුලේ ගහගත්තේ නැහැ පක්ෂ ගහගත්තෙත් නැහැ. හරිද? මනාප ඡන්ද ක්‍රමය කවදාවත් අපිට බාධාවක් වෙලා නැහැ. හැබැයි මනාප ඡන්ද ක්‍රමේ මේ රටේ දේශපාලන සංස්කෘතිය මහ විනාශයක් ඇති කරා. මේක තමයි සිද්ධ වුනේ. මනාප ඡන්ද ක්‍රමේ මහා ජාවාරම් කරුවන් මුදල් එක්රැස් කරගන්නන් മന്ത്രി ධුරය ලබා ගැනීමට අවශ්‍ය ඉඩකඩ නිර්මාණය කරා. ඒ නිසා දේශපාලනට හැම එන කෙනාම මේ පාර්ලිමේන්තුව තීරණය මේ සැරේ තව අවුරුදු 6කින් ඊළඟ සැරේ එන්න කොහොමද කියලා කල්පනා කරනවා. ඒම සඳහා මුදල් එක්රැස් කරගන්නවා. හැම ඇමතිවරයාම හැම മന്ത്രിවරයාම ක්‍රමානුකූලව මහා ධන කුවරයන් බවට පත් විය යුතු තිබුණා. එයි මනාප ඡන්ද ක්‍රමයට අවතීර්ණ වීම සඳහා මා ධනය එක්රැස් කරගත්තු ධන කුවරයෙක් බවට පත් වෙන්න ඕන. ඒ නිසා කුඩු ව්‍යාපාරිකයන්ගේ අනුග්‍රහයකට පත් වුණා. ඔව් කොන්ත්‍රාත් ව්‍යාපාරිකයන්ගේ යටත් වැසියෙක් බවට පත් වුණා ඇමතිවරයා. ඔහු ව්‍යාපාරිකයන්ගේ බෝකර් කෙනෙක් බවට පත් වුණා. ඔහු කුඩු වෙළඳාමේ හවුල්කරුවන් බවට පත් වුණා. මම නෙවෙයි කියන ආණ්ඩුව ඇමතිවරු කෙනෙක් කුඩු බිස්නස් කරන්න ආණ්ඩුව ඇමතිවරු කෙනෙක්. කුඩු ව්‍යාපාරිකයන් බවට පත් වුණා. කොන්ත්‍රාත් මුදලාල්ලගේ යටත් වැසියන් බවට පත් වුණා. එනිසා මුළු පාර්ලිමේන්තුව മന്ത്രിවරයෙකුගේ තිබුණු මොකක් හරි බලයක් පෞරුෂත්වම සියල්ල මුදල් හැමෝටම තමුන්නාසලා දිය කර හැරිය. එයි මේ සැරේ පාර්ලිමේන්තුවට ආවනම් ඊළඟ සැරේ ඊටත් වඩා සල්ලි වියදම් කරලා එන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ඒ වමනාව මේ මනාප ඡන්ද ක්‍රමේ නිරූපණය වෙනවා. අපිට මේක කවදාවත් ප්‍රශ්නයක් නොවුනාට මේ අද මේ දේශපාලන සංස්කෘතිය පිරිහීමට අතිශය බරපතල හානියක් මේ මනාප ඡන්ද ක්‍රමේ ඇති කරලා තිබෙනවා. ඒ මනාප ඡන්ද ක්‍රම ඉවත් කිරීමේ ඡන්ද යෝජනා ක්‍රමේ තිබෙනවා. මොකක්ද ඒක වැරද්ද? නැවත තමුන්නාසලා කෙනෙක්ට යන්න කියලාද? නැවත යනවා කොහාට හරි මුස්ලිම් മന്ത്രിව මුස්ලිම් අපේක්ෂකයෙක් දානවා මුළු දිස්ත්‍රික්කෙම කෑ ගහලා කියනවා අපේ කෙනා මුස්ලිම් කෙනා එයාට දෙන්න කියලා. ඔයගේ කැත දේශපාලනකට රට ගෙනියන්න නැවත තමුන්නාසලා උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් කුලයේ කෙනෙක් දානවා දාලා කියන මහනුවර කුලයේම මේ අය මේ කුල ගම්මල අපේ අය ඔක්කොම මෙයාට දෙන්න. ඒ වගේ කැත පැරණි ගතානුගතික ගති ලක්ෂණ මතු කරන එකද? ජාතිවාදේ, කුලවාදේ, මේ ගෝත්‍රවාදේ මේ මතු කරන ඡන්ද ක්‍රමද මේ රට ඕන. ඒ නිසා නැවත මනාප ඡන්ද ක්‍රම ස්ථාපිත කිරීම සඳහා තමුන්නාසලා දරන ප්‍රයත්නය අපි හෙලා දැකිය යුතුයි. එයි තමුන්නාසලම තමයි මේ ඡන්ද ක්‍රම සම්මත කරනකොට මනාප ඡන්ද ක්‍රමයේ තිබෙන විකෘතිභාවය මනාප ඡන්ද ක්‍රමයක තිබෙන විනාශකාරී තත්ත්වය මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කරපුවාම අද ඇවිල්ලා කියනවා නෑ ඊළඟ මේ සැරේට විතරක්වත් යමු. මොකද මේ කියන්නේ? ඊළඟ තමුන්නාසලා කියන කොට්ටාසන മന്ത്രിවරයා පිළිබඳ ප්‍රශ්නෙත් අපට නුන තමුන්නාසලගේ മന്ത്രിවරු කියපු කතාව මේක අපිට කවදාවත් අදාළ වුණේ නෑ. ඉතින් මේ සියල්ල සම්මත වෙලා තියෙන ඡන්ද ක්‍රමය තුළ අඩුපාඩුකම් තිබෙනවනේ ඒ ඡන්ද ක්‍රමය වෙනස් කරමු. ඒකේ තියෙන අඩුපාඩුකම් වෙනස් කරමු. හැබැයි තමුන්නාසල දැන් ප්‍රයත්න දරන දෙකක් තියෙනවා මේක අරමුණු දෙකක්. ඒක අරමුණක් තමයි මුළුමනින්ම ඡන්දේ පස්සට දැමීම සඳහා තිබෙන අරමුණ. අපි ලෑස්ති ඕනෑම විවාදයකට කරුණු සහිත ඔප්පු කරන්න තමුන්නාන්සලා ලෑස්ති වී තිබෙන්නේ නියමිත පරිදි පළාත් පාලන මැතිවරණ පවත්වනවා වෙනුවට පළාත් සභා මැතිවරණ පවත්වනවා වෙනුවට පළාත් සභා මැතිවරණේ කල් දමා ගැනීමේ අරමුණ තමුන්නාන්සලා තිබෙනවා. ඒ කල් දමා ගැනීමේ අරමුණ වෙනුවෙන් තමයි
අද මේ සීමා නීරණ වාර්තා පරාජයට පත් කරන්න හදන්නේ. තමුන්වහන්සේලා අමාත්‍යවරයා ඉල්ලා අස්වෙන්න ඕන. මොකටද පරාජයට පත් කරන සීමා නීරණ වාර්තා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ? ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙන්න ඕන. හරිනම් ජනාධිපතිවරයා විසින් කමිෂන් සභාවක් දාලා ජනාධිපතිවරයා විසින් කමිෂන් සභාවක් දාලා ස්වාධීන එකක් ඒකෙන් වාර්තාවක් අහපුවම ජනාධිපතිවරයාගේ ඇමතිවරයාට කියනවා පාර්ලිමේන්තුවට ගිහලා ඔය විරුද්ධ වෙන්න කියලා. ඉතින් මේ කමිටුව පත් කරේ ජනාධිපතිවරයා. ඉතින් ජනාධිපතිවරයා පත් කරපු කමිටුවේ වාර්තාවට ඒ වාර්තාව ඉදිරිපත් කරේ ඇමතිවරයානේ. ඒ වාර්තාව ඉදිරිපත් කරේ ඇමතිවරයා. අද මේ වාර්තාවට විරුද්ධව ඡන්ද ප්‍රකාශයට පත් කරලා ඇස්විලා තිබෙනවා. මේ අරමුණ අන් කවරක්වත් නෙමෙයි මොකද්ද? මේකේ අරමුණ ඡන්දේ කල් දැමීම කල් දාලානේ තියෙන්නේ. කල් දාපු එක දීර්ඝ කර ගැනීම. තවත් දීර්ඝ කර ගැනීම. අද මේ සීමා නීරණ වාර්තාව සම්මත වෙනවා නම් හෙට මැතිවරණ කොමිසම බලය ලැබෙනවා ඡන්ද පවත්වන්න. හැබැයි අද තමුන්වහන්සේලා මේක පරාජයටපත් කරොත් නැවත අග්‍රාමාත්‍යවරයා කමිටුවක් දානවා. ඒ කමිටු වාර්තාව තා මාස 2කින්. අද මේක පරාද වෙච්ච මොහොතේදීම ඡන්දේ මාස 2කට කල් යන අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා තමුන්වහන්සේලා දහවස 6ට මේ වාර්තාවට එරෙහි අතෝසනවා කියලා කියන්නේ ඒ අත එසවීමේ අරමුණ තමයි හෙට මැතිවරණ කොමිසමට ලැබෙන ඡන්ද පැවැත්වීම බලය අනිවාර්ය ලෙස තව මාස 2කින් කල් තබා ගන්නවා. මාස 2කින් පස්සේ ආයෙ කල්පනා කරනවා නැවත කල් දාන්නේ කොහොමද කියලා. ඕක තමුන්වහන්සේලා උත්තර වැටි. මේක අපිට තේරෙනවා. මතක තබා ගන්න. ඒ නිසා මේ ඡන්ද ක්‍රමය සීමා නීරණයක යම් අඩුපාඩුකම් තිබෙනවා ඒක අපි වෙනස් කරන්න උත්සාහ කරමු. ඡන්ද ක්‍රම අඩුපාඩුකම් තන වෙනස් කරන්න. හැබැයි තමුන්වහන්සේලා මුළු අරමුණම ඡන්දේ පස්සට දැමීම සහ ඡන්ද ක්‍රමය සම්මත කරලා ඡන්ද ක්‍රම වෙනස් කිරීම සඳහා තිබෙන මේ අරමුණට අපි මුළුමනින්ම විරුද්ධයි. ඒ වගේම ඊළඟ තමයි පැවති පළාත් පාලන ඡන්ද ක්‍රමයටත් විශාල චෝදනාවන් එල්ලෙමින් තිබෙනවා. ගරු මූලාසනීය මන්ත්‍රීතුමනි කවුරුවත් අපේක්ෂා කරේ නැහැ පළාත් පාලන මැතිවරණ ඡන්ද සංඛ්‍යාව මන්ත්‍රීවරු සංඛ්‍යාව වැඩි කරන්න. හැබැයි පෙර සීමා නීරණයකින් කොට්ටාස 5000කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය වෙලා තිබුණු නිසා ඒ කොට්ටාස 5000ට මෙම ඡන්ද ක්‍රමය ගලප්පපු නිසා 8000ක් දක්වා 8000ට වැඩි ප්‍රමාණයකින් මන්ත්‍රීවරු සංඛ්‍යාව වැඩි වුණා. මන්ත්‍රීවරු සංඛ්‍යාව වැඩි වීමේ ප්‍රධානම පදනම තමයි කොට්ටාස සංඛ්‍යාව සීමා නීරණය 5000 බවට පත් වී තිබීම. ගරු මන්ත්‍රීතුමා හැබැයි ඔබතුමාට විනාඩි 5ක් තියෙනවානේ. තව අවසන් කරන්න ගියා නම් තව සීමා නීරණය කරන්න ගියා නම් නැවත කාලය ගත වෙනවා. එනිසා තිබුණු සීමා නීරණයට අනුව ගලප්පු මන්ත්‍රීවරු සංඛ්‍යාව 8000 වුණා. හැබැයි ඒ වෙලාවෙත් මේ පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරා මේ මැතිවරණ පවත්වපු වහාම මෙම කොට්ටාස 5000 3000 බවට පත් කිරීම සඳහා නැවත සීමා නීරණ සභාව පත් කරන්න. තාමත් දැන් ඡන්දය ඉවර වෙලා මාස 5කට වඩා වැඩි කාලයක් ගත වෙමින් තිබෙනවා. තාමත් ආණ්ඩුව නැවත පළාත් පාලන ආයතනවල කොට්ටාස 5000 3000 දක්වා අඩු කරොත් මන්ත්‍රීවරු සංඛ්‍යාව වැඩි නොවි බේරගන්න පුළුවන්කම තිබෙනවා. 5000 සීමාවෙ මන්ත්‍රීවරු සංඛ්‍යාව බේරගන්නවා. ඒ නිසා දැන් පළාත් පාලන මැතිවරණ අමාත්‍යවරයා විසින් වහාම කළ යුතු වන්නේ පළාත් පාලන සීමා නීරණේ කොට්ටාස 5000 3000 බවට අඩු කිරීම සඳහා අවශ්‍ය වෙන කමිෂන් සභාවක් සීමා නීරණ කමිෂන් සභාවක් පත් කිරීම තමයි අමාත්‍යවරයා කළ යුතු වන්නේ. එහෙමුණොත් මේක බේරගන්න පුළුවන්. ඊළඟ තමයි දැන් ගොඩාක් අය කියන මේ එහෙට මෙහෙට පැනලා විකිණිලා බේරගන්නවා කියන. ඉතින් ඒකට මොකද කරන්නේ? ගරු මූලාසනීය මන්ත්‍රීතුමනි අපිට පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු 437ක් ආවා. මේ 437 පළාත් පාලන ආයතන ගණනාවක තීරණාත්මක සාධකේ වුණා. සභාපතිකම දෙන්නම් සහාය දෙන්න කිව්වා. නියෝජන කරාධිපතිකම දෙන්නම් සහාය දෙන්න කිව්වා. මුදල් මෙච්චර ප්‍රමාණයක් දෙන්නම් සහාය දෙන්න කිව්වා. හැබැයි ඒ 427 දෙනාගෙන් එක මන්ත්‍රීවර ඒ 437 දෙනාගෙන් එක මන්ත්‍රීවරයෙක්වත් හෙල්ලුන්නේ නැහැ මතක තබා ගන්න. එයි ඒක තමයි රටේ දේශපාලනේ. යම් දේශපාලන ප්‍රවාහයක් මතයක් නියෝජනය කරමින් මන්ත්‍රී කණ්ඩායම පත් වෙනවනම් ඒ මන්ත්‍රී කණ්ඩායම වගකීම තමයි ඒ නියෝජනය කරපු මතය සහ ඒ දේශපාලන ප්‍රවාහයත් එක්ක තීන්දුව తీරන ගන්න එක. හැබැයි තමුන්වහන්සේලගේ මන්ත්‍රීවරු විකිණනවා. ඒක මේ ඡන්ද ක්‍රම වලින් බේරන්න බෑ. සභාපතිකමක් දෙන්නම් කියපුවම විකුණනවා. නගරාධිපතිකමක් දෙන්නම් කියපුවම විකිණනවා. ලක්ෂ 50ක් දෙන්නම් කියපුවම විකිණනවා. ලක්ෂ 5ක් දෙන්නම් කියනම විකිණනවා. විකිණන මන් දේශපාලනය හදලා පක්ෂය තුලේ. මතක තබා ගන්න. තමුන්වහන්සේලගේ පක්ෂය තුලේ මන්ත්‍රීවරු කියන්නේ විකිණන බහඬ. හරිද? තීරණාත්මක වෙලාවක බලන්නකො මේ පාර්ලිමේන්තුව ඇතුළේ කොතර විකිණලා තියෙනවද? කීපාරක් විකිණිච්ච බහඬ තිබෙනවද? හරිද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමුන්වහන්සේලගේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුත් විකිණන බහඬ බවට පත් කරලා මෙතෙන්ට අවිලා කියනවා පළාත් පාලන ඡන්ද ක්‍රමය වැරදි. පළාත් පාලන ඡන්ද ක්‍රමේ ගරු මූලාසන මන්ත්‍රීතුමනි සාධාරණ අයිතිය තමයි එම පළාත් පාලන ආයතන ඇතුලේ
බහුතරය ලබා ගන්නා පක්ෂයට එම පාලනය පවත්වාගෙන යාම සඳහා සහාය ලබා දීම තමයි තීරණය බවට පත් වෙන්නේ. හැබැයි තමුන්වහන්සේලා මොකද කරන්නේ? බහුතර ජනතාව ඒ පළාත් පාලන ආයතන ගත්තු ඒ දේශපාලන පක්ෂ ඉඩ දෙනවා වෙනුවට විවිධ යටි උවමනාවන් හරහා තනතුරු ලබා දෙමින් වාහන ලබා දෙමින් මුදල් ලබා දෙමින් තමන්ගේ අතට ගන්නවා. ඉතින් විකිනෙන බහණ්ඩ හදනවා. විකිනෙන බහණ්ඩ හදලාවිල්ලා මෙතන ඡන්ද ක්‍රමයට තඩි බහනවා. ඡන්ද ක්‍රමයට තඩි බාලා වැඩක් නැහැ. තමුන්වහන්සේලා දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. දේශපාලන ව්‍යාපාරයක් තමුන්වහන්සේලාට. දේශපාලන බිස්නස් එකක් තමුන්වහන්සේලාට. දේශපාලන අතිශය ලාභම ව්‍යාපාරයක් තමුන්වහන්සේලාට. තමුන්වහන්සේලාගේ ජීවිත තියෙන විදියත් ඇති වර්ධන වෙච්ච විදියත් අපි දන්නවා. හරිද? හැමදෙනාටම කියන්නේ. ඔයාටත් කියන්නේ සමහර ඒවා. හරිද? ඒ නිසා විකිනෙන മന്ത്രിවරු හැදිච්ච දේශපාලනික හරිද? විකිනෙන മന്ത്രിවරු හැදිච්ච දේශපාලනික ඡන්ද ක්‍රම වලින් විතර ප්‍රශ්න විසඳෙවි කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඒ නිසා හදන්න ඕනකම තිබෙන්නේ දේශපාලන ව්‍යාපාරයක් බවට පත් නොවන මහජන සේවයක් බවට පත් වෙන දේශපාලකයෝ. මහජන සේවයක් බවට පත් වෙන දේශපාලකයෝ ඉන්න තැනක තමයි ඡන්ද ක්‍රමයක් සාධාරණ වෙන්නේ. ඡන්ද ක්‍රමය මොනතරම් සාධාරණ හැදුවත් වැඩක් නැහැ. එහෙට මෙහෙට විකිනෙනවන. අයවැයට විරුද්ධව ඡන්ද දෙනවා. අයවැයට විරුද්ධව ඡන්ද දීලා රෑ කියලා නියෝජ්‍ය අමතිකම් ගන්නවා. මට මතකයි දෙසැම්බර් මාසෙ වෙච්චදී. හරිද? මේ අයවැයට විරුද්ධව මෙතන ලොකු ගෝරනාඩුවක් දාලා අයවැයට විරුද්ධව ඡන්ද දෙනවා. ගරු මන්තුමා අවසන්. ඔව් මම අවසන්. ඉතින් රෑට ගිහලා නියෝජ්‍ය අමතිකම් ගන්නවා. මං ඉස්සරහා ඉන්නවා මට පෙන්වන්න පුළුවන්. හරිද? ඉතින් එහෙම දේශපාලන සංස්කෘතියක් තියාගෙන මේ පාර්ලිමේන්තු ශිෂ්ට සම්පන්න කරන්න මේ മന്ത്രിවරු ශිෂ්ට සම්පන්න മന്ത്രിවරු බවට පත් කරන්න මෙහෙම කරන්න පුළුවන්. මේ විකිනෙන බහණ්ඩ තියාගෙන ඡන්ද ක්‍රම වලට තඩි බාල වැඩක් නැහැ. ඒ නිසා මේ සීමා නිර්ණ වාර්තාව ගරු මූලාසන මන්ත්‍රීතුමනි අද මේ පාර්ලිමේන්තුවේ සම්මත වෙනවා නම් හෙට මැතිවරණ පැවැත්විය හැකියි. අද මේ පාර්ලිමේන්තුවේ සීමා නිර්ණ වාර්තාව සම්මත කිරීමට බාධා කරන හැම දෙනාගේම අපේක්ෂාව තමයි මේ ඡන්දේ කල්දමා ගැනීම සඳහා දරන ප්‍රයත්න බව ප්‍රකාශ කරමින් මම නතර වෙන බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි.